අපි අද දවසේ මේ කතා කරපු සියලු දේවල් එක්ක මට අවශ්‍යයි විශේෂ දෙයක් ඔබ හැම එක බෙදා ගන්න. ඒක ඇතැම් විට තාරුණ්‍යයේ ඉන්න ඔබට අමතක වෙලා ගිහිල්ලා. ඇතැම් විට තාරුණ්‍යයට එනකොට එහෙම නැත්නම් මේ වයසට එන විට ඔබට මේ අමතක වෙලා ගිහිල්ලා. නමුත් ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි කාරණයක්. ජීවිතේ කවදාවත් මේන් තොරව ගමනක් යන්න බැරි අවස්ථාවක් කෙනෙක් පිරිසක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. අපි ජීවිතේ විවිධ කඩයින් පසු කරමින් විවිධ අවස්ථාවන් පසු කරමින් අද ඔබ මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. ඔබ මෙතන ඉන්න අය කුමන වයස් මට්ටමක හිටියත් ඔබ තාරුණ්‍යයේ හිටියත් ඔබ තාරුණ්‍යයේ පසු කරමින් සිටියත් මෙය අපේ සිත් වලින් කුඩා අවධියක සිටියත් අපේ සිත් වලින් ඈත් කරන්න බැරි කාරණයක් අපේ හදවතේ ගැඹුරුම තැන තැන්පත් වෙලා තියෙන විදින් විට අපිට අපේ ජීවිතේ මහා ලොකු සන්තෝෂයකට ගෙන දෙන ඒ වගේම ජීවිතේ මහා ලොකු තනිකමක් දුකක් ගෙන දෙන අපිට සිතින් ඈත් කරන්නම බැරි කාරණයක් තමයි දැන් අපි ඔබත් එක්ක කතා කරන්න යන්නේ. මම හිතන්නේ මේ අපෙන් ඈත් කරගෙන එහෙම නැත්නම් ඈත් වෙලා අපිට බෑ ජීවිතේ ඉදිරි ගමනක් යන්න. අපි ඉස්සෙල්ලා කතා කරපු සාර්ථකත්වයේ මිනිසෙක් වෙන්න සාර්ථකත්වයේ ගමනක් යන්න මේ කියන කාරණේ ඔබට ගිහිල්ලා අපිට බෑ. මේ අමතක කරලා දාලා අපිට ගමනක් යන්න බෑ. ඒ වගේම තමයි මේ කාරණය එක පැත්තකින් ඔබට වැදගත් වනවා සේම අනිත් පැත්තකින් ඔබ එහෙම නැත්නම් දරුවෙක් අම්මා අප්පච්චිට කියාගන්න බැරුව ඉන්න කාරණයකට කිය හැකියි. දරුවන්ගේ මුවගින් පිට නොවුනත් ආදරණීය දෙමාපියන් සිත් තුළ මෙය තැන්පත්ව තිබිය යුතු කාරණයක්. කතා කරලා කෑ ගහලා කියන්න හැම දරුවෙකුටම බැරි වුණත් සෑම දරුවෙකුගේම හද පතුලෙම මේ කාරණය ගැබ්ගෙන තියනවා කියන එක හද පතුලේම තැන්පත් වෙලා තියෙන එක ආදරණීය තැන්පත් වෙලා තියෙනවා කියන එක අපි කතා කරන්න අවශ්‍යයි ආදරණීය දෙමාපියන්ට. එය කුඩා කාරණා වලින් යටපත් කරන්නට හැකියාවක් නැහැ අපිට ආදරණීය අම්මා අප්පච්චිලාට. ඒ නිසා මේ කාරණය අතිශයින්ම මම හිතන්නේ තාරුණ්‍යයේ ඉන්න ඔබට ඒ වගේම දෙමාපියන් ලෙස හෙට දවසේ ඔබ ජීවිතය ආරම්භ කරන දෙමාපියන් දී සිටින ඔබට දරුවන් සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වන වැඩ. මේක ඊට ජනප්‍රිය කතාවක කොටසක්. මම ඔබට ඊට පස්සේ පෙන්වන්න යන්නේ මේ දැන් පෙන්වන්න යන්නේ ඉස්සලා පෙන්වුවා වගේම මෙතනින් පොඩක් වෙනස් වෙච්ච කතන්දරයක්. ඒ තමයි මේ කුඩා දරුවෙකුගේ කතාවක්. මේ දරුවා මොකද මම මේ කියන්න හේතුව අධ්‍යයනයේ අපිට විශේෂයෙන්ම තාරුණ්‍යයට දෙමාපියන් ගැන තියෙන අපේක්ෂාව දෙමාපියන් කෙරෙහි තියෙන දයාව කරුණාව චුට්ටක් ඈත් වෙලාද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ වගේම තමයි දෙමාපියන්ට තියෙන කාර්යබහුලත්වයත් එක්ක තියෙන ආර්ථිකමය ප්‍රශ්නත් එක්ක තියෙන රටේ තියෙන විවිධ තත්ත්වයන් එක්ක සහ මානසික පීඩාවත් එක්ක දරුවන් පිළිබඳව තියෙන දයාව කරුණාව ඈත් වෙලාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙකටම විසඳුමක් මේ දෙකම අප සමතුලිතව පවත්වා ගන්න යම් මතක් කිරීමක් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා මේ දෙකම කාගෙන්වත් වියකිලා නැහැ. කාගෙන්වත් ඈත් වෙලා නැහැ. දරුවන් ගාව දෙමාපිය සෙනෙහස, දෙමාපියන් ගාව දරු සෙනෙහස කිසිසේත්ම මේ ලෝව විනාශ වන තාක්ම පවතින නැත. හැබැයි යම් කාරණා මත විවිධ වූ මානසික හේතුන් මත එය උච්චාවචනය විය හැකි. එන්න ඒ උච්චාවචනය
නොවි ඒ සෙනෙහස ඒ විදිහටම අපි ගාව ධර්මයේ ගාව පළ කරන්නයි ඔබ ගාව පළ කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසාද මේ කාරුණ්‍ය අම්මා අප්පච්චිගෙන් තොර හෝ දෙමාපියන්ට දරුවෙකුගෙන් තොර ලෝකයක් නැත්තරම්. හරි. අපි බලමු මේ වීඩියෝව. මේ වීඩියෝව තුල ඔබට පේනවා චුටි දරුවෙක් සහ තාත්තා කෙනෙක් ඉන්නේ. චුටි දරුවෙක් සහ තාත්තා කෙනෙක් අතර සිද්ධ වෙන ගමනක් යන ගමනක් අතරතුර යම්කිසි කතා බහක් සිද්ධ වෙන කාරණයක් ඔබට පේන්න තියෙන්නේ. මේ කාරණය තමයි අද මේ දැන් මේ එන වෙලාවේ මේ දුවගේ පාසලේ ප්‍රයිස් ගිවන් එක ත්‍යාග ප්‍රධානෝත්සවය සහතිකපත් ප්‍රධානෝත්සවය තිබ්බ දවස. ඒ මොකටද දන්නවද? ඒ තමයි මේ දුවලන් ක්ලාස් එකේ තිබුණා රචනා තරඟයක්. ඉනි රචනා තරඟයට ඉදිරිපත් වෙච්ච මේ දුව ඒ පන්තියේ ඉන්න හොඳම රචනාව ලියලා අද තෑගි අරන් සහතික අරන් ගුරුවරුන්ගේ ප්‍රසාදයට පත් වෙලා එන දවස. ඉන්න ඒ ගැන තමයි මේ තාත්තයි දුවයි දෙන්න ඔය කතා කර කර එන්නේ. හරි. අපි බලමු වීඩියෝ මොකද වෙන්නේ කියලා. මොනවද මේ තාත්තයි දුවයි දෙන්න කතා කර කර එන්නේ කියලා. අපි චුට්ටක් බලමු. දුව දෙනවා තාත්තා අතට අද මම ඉදිරිපත් කරපු රචනාව. මේක තමයි රචනාව. මම අද රචනාවෙන් දිනුවා. මම තෑගි අරගත්ත තාත්තේ කියලා දෙනවා. තාත්තා රචනාව අතට අරගෙන ඒ කොලේ කියවනවා. අපි බලමු මොනවද මේ දුව ලියලා තියෙන්නේ කියලා මේ රචනාවට. මගේ තාත්තා තමයි ලෝකේ ඉන්න හොඳම තාත්තා කියලා මේ පළවෙනි වාක්‍යය ලියලා තිනවා. බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. Daddy is the most handsome. තාත්තා තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනාත්. The smartest. ස්මාර්ට්ම කෙනාත් මගේ තාත්තා. The most clever. තාම බුද්ධිමත්ම කෙනාත් The kindest. මගේ තාත්තා. කරුණාවන්තම කෙනාත් මගේ තාත්තා. He is my Superman. එයා තමයි මගේ ලෝකේ සුපර්මෑන්. මගේ ලෝකේ Daddy වීරයා. wants me to. නමුත් He lies. එයා බොරුකාරයෙක්. එයා ලියලා තියෙනවා තාත්තා බොරුකාරයෙක් කියලා. මොනවද තාත්තා කියන බොරු? තාත්තා හැමදාම උදේම About having a job. පාසලට ඇවිල්ලා ඊටාම සෙනෙහසෙන් මාව දාලා කලබලයක් නැතුව වගේ ආවට ඔව් දාලා දුවනවා කල්මේ හැරිලා. About having money. එයා මට ජොබ් එක ගැන බොරු කිව්වා. මුදල් තියනවා කියලා මට බොරු කිව්වා. එයා යාගේ රැකියාව ගැන That he's not tired. බොරු කිව්වා. ඒ වගේම එයාට මහන්සි නෑ කියලා එයා බොරු He කිව්වා. lies. That he's not hungry. එයා බොරු කිව්වා. බොරුකාරයෙක්. එයාට බඩගිනි නැහැ කියලා. He lies. That we have everything. එයා බොරු කිව්වා. අපිට හැමදේම තියෙනවා කියලා. He lies about his happiness. එයා බොරු කිව්වා. එයාගේ සතුට ගැන. එයා සතුටින් ඉන්නවා කියලා පෙන්නුවා. He lies because of me. එයා බොරු කිව්වා මේ හැමදේම කිව්වේ මාව සතුටින් තියන්න. ඒ ඔක්කොම දේවල් කරේ මා වෙනුවෙන් මගේ ජීවිතය ලස්සන කරන්න. ඒ නිසා මම ආදරේ මගේ තාත්තට. ආදරණීය තරුණිය, ජීවිතේ ඔයත් මාත් ඔය අවදියේ සිට මේ දක්වා ජීවිතය ඇවිල්ලා තියෙනවා. හැබැයි
අපිට ඇතැම් විට තාත්තගේ මේ වෙහෙසකර ජීවිතය අම්මගේ මේ වෙහෙසකර ජීවිතය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරේ නැහැ. මට අවශ්‍ය වුණේ ඔයා අම්මා අප්පච්චි කෙරෙහි තියෙන අවධානය මදක් අවදි කරන්නට. ඇතැම් විට ඔයත් හිතුවොත් ඔයා කුඩා කාලේ ඔයා නොදන්නා කාලේ ඔයාගේ අම්මයි අප්පච්චි ඔයා වෙනුවෙන් කොච්චරනම් වෙහෙස වෙන්නේ නැතිද? කොච්චරනම් මහන්සි වෙන්න ඇද්ද? මේ තාත්තා වගේම ඕනතරම් ඔයාට බොරු කියලා ඇති. කොච්චර වැඩ කරලා ආවත් කොච්චර මහන්සි වෙලා ආවත් කවදාවත් ඔයාව කරේ දාගෙන යන එක නතර කරේ නැහැ. අවිල්ල ඔයා කරේ තියාගෙන ඇවිදිනවා. ඔයා පොඩි කාලේ අධ්‍යයනයේ මේ දැන් වගේ රට ලෝකේ දිනු නැහැ. ඔයාගේ ගම දිනු නැහැ. මෙච්චර ප්‍රවාහන සේවයක් තිබෙන්නේ නැහැ. මෙච්චර රථ වාහන තිබෙන්නේ නැහැ. මෙච්චර සෞඛ්‍ය පහසුකම් දිනු තිබෙන්නේ නැහැ. පාසල් මෙච්චර තිබෙන්නේ නැහැ. සමහර විට කිලෝමීටර ගාණක් පයින් යන්න ඕනි බෙහෙත් ගන්න. සමහර විට කිලෝමීටර ගාණක් යන්න ඕනි පාසලට. නමුත් ඔබට අසනීපයක් වුණාම කඳු හෙල් මුදුන් මේ මොනවත් නැහැ. අම්මා අප්පච්චි ඔයා කරේ තියාගෙන ඔයාට බෙහෙත් ගන්න අරන් යනවා. ඒ කුඩා අවදිය ඔයාට මතකයිද? එහෙම අවදියක ඉඳලා තමයි ඔයාව මෙතෙන්ට ගෙනලා තියෙන්නේ. එතකොට ඔබ තාරුණියේ ඉන්න විට ඔබ මේ වයසට ආපු විට ඔබ දෙමාපියෙක් විය හැකි දැන්. ඔබට දරුවෝ ඉන්නවා විය හැකි. නමුත් ඔබේ අම්මයි අප්පච්චි ඔබ කුඩා කාලේ ඔය වගේ අපමණ වෙහෙස කරවිය හැකි. ඒ මොනවත් නිසා නෙමෙයි. ඔබ නිසාමයි ඔබව හදන්න, ඔබ සතුටින් තියන්න, ඔබව සෞඛ්‍ය සම්පන්නව තියන්න, ඔබව බබලවන්නෙක් බවට පත් කරන්න. ඒ වෙනුවෙන් එච්චර වෙහෙස වෙච්ච, එච්චර කැපවිච්ච අම්මා අප්පච්චිලාගේ දරුවෝ අපි. ඒ නිසා ඔබගේ සිතුවිලි වලින් ඔබ කුමන වයසට ආවත් කුමන තරාතිරමක හිටියත් ඔබ අම්මා අප්පච්චිගේ සෙනෙහස ඈඩ් කරන්න එපා. ඔබ අම්මා අප්පච්චිට දක්වන දයාව, කරුණාව ඈඩ් කරන්න එපා. අපි දන්නවා අපේ අම්මා අප්පච්චිලා අපිත් එක්ක කියනවා සමහර දුවලා පුතාලා අඬු බඬු ලොකු වුණාම අඩි පොළවේ ගහලා අම්මට අප්පච්චිට කතා කරනවා. අම්මා අප්පච්චිට සැර දානවා. සල්ලි ඉල්ලලා යම් කාරණා වෙනුවෙන් විවිධ කෑම බීම වෙනුවෙන් ආදරණීය අම්මා අප්පච්චිව ඔබේ සිතුවිලි තුලින් ඈඩ් කරන්න එපා. අඩි පොළවේ ගහලා කතා කරන්න එපා. ඔවුන් ඇතැම් විට වැරදි විය හැකි මේ කියන මොහොතේ ඔබට ප්‍රකාශ කරපු දේවල් වලින් වැරදි විය හැකි. ඔබට දැනෙනවා ඇති වැරදි කියලා. නමුත් ඒ ගණන් ගන්න එපා. ඊට මොනවත් ඔබ කියන්න යන්න එපා. ඔවුන් ඒ දේ කිව්වට කමක් නැහැ. ඔබ ප්‍රතිචාර දක්වන්න නැතුව සෙනෙහසෙන් හිනාවකින් යුක්තව ඔවුන් සමග ඉන්න. ඒකට හේතුව මෙච්චර කැපකිරීම කරලා ඉන්න ඔබේ අම්මා අප්පච්චි සමහර විට තව කොපමණ කාලයක්ද ඔබත් එක්ක ඉන්නේ. ඔවුන් ඔබගෙම මේ ලෝකෙම යනු ඇති. ඇතැම් විට අපට පෙර. ඒ නිසා සිත් රිදවන්න එපා. මිනිස්සෙක් ලෙස ඔබට ජීවේ ලබන්නට මේ දැන් ඉන්න ඔබේ අම්මයි අප්පච්චිගේම එකතුවෙන් තමයි ඔබම වෙලා ඉන්නේ. ඒ නිසා ඔවුන්ගේ කිනම් හෝ අඩුපාඩු කොහොම තිබුණත් ඔබට මිනිස්සෙක් ලෙස ජීවේ ලබා දුන්න ඔවුන් දෙපළ. ඒ නිසා ඔවුන් ඔබව හැදුව සෞඛ්‍ය සම්පන්නව. ඔවුන් පුළුවන් විදිහට උගන්වව ඔබට. පුළුවන් විදිහට ඔබට අතට සල්ලි දීලා තියෙනවා. ඔබ දැන් තාරුණේ. ඔබට තනියම ජීවිතේ ජයග්‍රහණය කරා යන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ පිට පිළිසරණ පතන්නේ නැතුව ඔබේ ගමන යන්න මම හැමදාමත් කියනවා වගේ ජීවිතය දිනන්න පුළුවන් ඔබටමයි. හැබැයි අම්මා අප්පච්චිට සිත් වේදනා දීලා ඔබට ජීවිතේ දිනන්න පුළුවන් තැනක් නැහැ. తాවකාලික වින්දනයක් ලබාවේ, తాවකාලික සතුටක් ලබාවේ, తాවකාලිකව ආර්ථික සමාජීය ගෞරවයක් ලබාවේ. හැබැයි දිනක ඔබ ඒ හැම දෙයකම වඩා දුකටපත් වෙවි. ඔබ මේ විශ්වයෙන් ඔබට ඒ පනිෂ්මන්ට් එක ලැබෙවි. ඒ නිසා අම්මා අප්පච්චි එක්ක ළඟින්ම ආදරයෙන්ම ඉන්න. ඒ අය මොනවා කිව්වත් කමක් නැහැ. ඒ අය වැරදුනාවේ කමක් නැහැ. ඔබ ජීවත් වෙලා ඉන්නේ ඔවුන් නිසා. ඔබට මිනිස්සෙක් ලෙස ජීවය ලැබුණේ ඔවුන් නිසා.
මට මෙතන තව කතාවක් මේකත් එක්ක මතක් වෙනවා. එක්තරා ආයතනයක වැඩ කරන තාත්තා කෙනෙක් හිටියා. අපි උසස් අධ්‍යාපන අවස්ථාවක යම්කිසි රිසර්ච් එකක් කාර්ය ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට එක තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ තාත්තා 10ට 10 අමාරු තියෙන ටී ටයිම් එකේ කැන්ටින් එකේ තියෙනවා තේ බොන්න පුළුවන් එයාට තම සුළු ගානකට. තේ එකක් බොන්නේ නැහැ. ඒතර කෑම එකක් මෙයා ගෙහෙන්නෙත් නැහැ. සමහර දවස්වල කෑම එක්කුත් නැහැ. ඒතර මම කෑම වෙලාවට චුට්ටක් එළියට ගිහිල්ලා ආයෙ එනවා. ඊට පස්සේ දවල්ට ප්ලේන් ටී එකක් බොන්නෙත් නැහැ. අඩුම තරමේ තේ එකක්වත් බොන්නේ නැහැ. මෙහෙම දවස් ගණන් ගෙවිලා ගියා. සති ගණන් ගෙවිලා අපි බලන් හිටියා පොඩි සෝදිසියකින්. ඇයි මේ මොකද්ද මේ කියලා. ඊට පස්සේ දවසක් අපි යෝත් එක කතා වෙලා උතම සුහදව කතා කරනකොට ඔවුන් අපිත් එක්ක කතා කරපු ප්‍රකාශ කරපු දේ තමයි සර් මම මේ තේ එකට වියදම් කරන මුදල එකතු කරලා තමයි මම මගේ දරුවට පන්ති ගාස්තු වලට දෙන්නේ. මම කෑමක වෙනුවෙන් යම් මුදලක් ඉතුරු කරගෙන ඒ මුදල තමයි මම දරුවට පන්ති ගාස්තු ලෙස දෙන්නේ. එතකොට බලන්න අපේ රටේ තාත්තලා අම්මලා ඔයාගේ තාත්තා වැඩ කරන තැනට යන්නේ නැහැ. ඔයා දන්නේ නැහැ උදේ තාත්තා ගෙදරින් ගියාට පස්සේ මොනවද කරන්නේ කියලා. සමහර තාත්තලා ඊටමත්ම ලස්සනට ඇඳලා ගෙදරින් යනවා. හවස ගෙදර යනකොටත් ඒ ලස්සන ඇඳුමින්ම යනවා. ඇඳුම පොඩි වෙලාවක් නැහැ. දාඩියේ බින්දුවක්වත් නැහැ ඇඳුමේ. දෝල පුතාලා දකින්නේ මේ දේ විතරයි. ඔබ දැක්කේ මේ දේ විතරයි. තාත්තා ලස්සනට යනවා. මැදලා දින ෂර්ට් එක කලිසමක් ඇඳගෙන යනවා. ඊට පස්සේ එනකොටත් ඉන්නේ ඒ ලස්සනටමයි. හැබැයි ඔහු ගිහිල්ලා මොනවද කරන්නේ? මම දැකපු කාරණා තමයි මේ. ඒ තාත්තලා සමහර විට අත්උදව් දෙන අය, මේසන් වැඩ කරන අය, වඩු වැඩ කරන අය, සමහර විට පිරිසුදු කරන අය, සමහර විට වෙනත් රැකියාවන් වල නිරත වෙනවා. ඔහු ඇඳගෙන යන ඇඳුම ගලවලා ලස්සනට පැත්තකින් තියලා එයා වෙන ඇඳුමක් ඇඳගෙන අර මේ කතාවේ හිටිය තාත්තා වගේම ඇඳගෙන අපමණ දුක් විඳලා නැවත එතනින්ම සෝදගෙන ලස්සනට අර ඇඳුම ඇඳගෙන ගෙදර යනවා. ගෙදර යනකොට ඔයාලා බිස්කට් එකකුත් අරන් යනවා. හැබැයි අපි කවදාවත් දැකලා නැහැ, දන්නේත් නැහැ මොනවද තාත්තා කරන්නේ කියලා. චූටි අඩුපාඩුවක් වුණාම තාත්තට කෑ ගහනවා, අම්මට කෑ ගහනවා. ආදරණීය තාරුණ්‍ය මේ රටේ හෙට දින සාර්ථකත්වයේ සඳහා යන්න මග බලාගෙන ඉන්න මේ රට වෙනුවෙන් කැපවීමට වෙහෙස වෙන බලන ආදරණීය තාරුණ්‍ය ඔබ කවදාවත් අම්මා අප්පච්චි වෙනුවෙන් අත දික් කරන්න, ඇඟිල්ල දික් කරන්න, අඩි පොළවේ ගහන්න, සැරට කතා කරන්න යන්න එපා. ඒකට හේතුව අපි දන්නේ නැහැ අම්මා අප්පච්චි කොයිතරම් වෙහෙස වෙලා නොකා නොබීද අපිට කන්න අඳින්න දුන්නේ කියලා. අපේ තාත්තලා අපිට අලුත් අවුරුද්දට ඇඳුම් අරන් දෙනවා. හැබැයි අම්මයි තාත්තයි අලුත් ඇඳුම් අඳින්නේ නැහැ. ඔහුගේම පරණ ඇඳුම්ම සෝදලා අයන් කරලා අඳිනවා. අපිට අලුත් ඇඳුම් අරන් දෙනවා. අපිට ගානකුත් නැහැ පොඩි කාලේ එහෙම. ඊට පස්සේ රස කෑම බීම කඩේකින් ඕන් ගෙනාවොත් එහෙම හොඳම ටික අපිට දෙනවා. අපි ටක්කලා ඒ ටික කනවා ආසාවට රසට. හැබැයි අපි දන්නේ නැහැ අම්මයි තාත්තයි දෙන්න කෑවදවත් කියලා. අපිට හොඳම කෑම ටික ගෙනල්ලා දීලා, හොඳම පළතුරු ටික දීලා එයාලා තමයි ඒ අපි කාපු, අපි රස විඳපු ඒ සතුට ඕන් භුක්ති විඳිනවා ආහාර ලෙස. අපි දැකලා තියෙනවා පාසල් අයිනේ කඩවල ගාවට ගියපුවාම අම්මා අරන් දෙනවා දුවට පුතාට ෂෝටික්ස් එකක්, බීම එකක් අරන් දෙනවා. අම්මා වෙහෙස කරව දාඩිය දාගෙන අම්මා කෙල ටික ගිලිනවා. දුව ආසාවෙන් පුතා ආසාවෙන් කැම ටික කාලා ඒ බීම එක බොනවා. අම්මා ඒ වෙහෙස කර වෙලාවේ දාඩිය දාගෙන ඒ කෙල ටික කෙලලා අම්මා යම් පුතේ කියලා අතින් එක් කරගෙන යනවා. එහෙමයි අපේ අම්මා අප්පච්චිලා අපිව හදන්නේ. එහෙමයි ආදරණීය තාරුණ්‍ය ඔබ මේ වයසට එනකන් ගෙනල්ලා තියෙන්නේ. එහෙමයි තාරුණ්‍ය අපේ අම්මා අප්පච්චිලා අපිට උගන්වලා තියෙන්නේ. ඒ නිසා අපි අපේ සිතට,
අපේ හදවතට අපි අරමුණක් ඇති කරගමු මේ අම්මා අප්පච්චි වෙනුවෙන් මම සාධාරණය ඉටු කරනවාමයි කියලා. ජීවිතයේ කෙදිනක හෝ යම් මොහොතක අම්මා අප්පච්චි අපි වෙනුවෙන් කැප කරපු දේ වෙනුවෙන් සාධාරණය ඉටු කරනවා කියන කාරණය සිත් තුළ පළ කරගන්න. ජීවිතේ අපමණ දුක් විඳලා ජීවිතේ සතුට කැප කරලා ජීවිතේ ආහාර කැප කරලා ජීවිතේ තනින් තන ඇවිදින්න තිබුණ මුදල් සියල්ල එකතු කරලා අපිට කන්න බොන්න දීලා අපිට උගන්වන්නේ අපිට හදවුවේ අම්මා අප්පච්චිට අඩිපොළවේ ගහන්න නම් නෙවෙයි. ඒ නිසා දැඩිසේ සිතට ගන්න එහි සාධාරණ ඉටු කරන දරුවෙක් වෙනවමයි කියන කාරණය. අය පිටිපස්ස හැරලා බලන්නේ සාර්ථකත්වයේ ගමනක් ගිහිල්ලා අම්මා අප්පච්චි සතුටින් තියලා තමයි මම පිටිපස්සේ බලන්නේ කියන එක කියන්නේ. ඔබ කොතනින් හොරෝ ජීවිතේ පටන් ගන්න, ඔබට ලැබෙන රැකියාව පටන් ගන්න, ඔබ බලාගෙන ඉන්න පඩියෙන් නොව ඔබට ලැබෙන පඩියෙන් ඔබ ආරම්භ කරන ඔබේ ජීවිතය. ඔබ එතෙන් සිට කරන දේවල් ටික හරියට කරමින්, කරන දේවල් ටික අවංකව කරමින්, යහපත්ව කරමින් ඔබ ගමන් කරන්න. ඔබට කැපකිරීම කරන්න වෙයි මාස දෙකක්, අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු තුනක්, අවුරුදු පහක්, අවුරුදු 10ක් කැපකිරීම කරන්න වෙයි, වෙහෙස වෙන්න වෙයි. අතහරින්න එපා. ඔබේ ඉලක්කයට ඔබ යන තෙක්ම ඔබේ ඉලක්කය අම්මා අප්පච්චි වෙනුවෙන් සාධාරණ ඉටු කරපු එක. එච්චර කැපකිරීම කරපු අම්මා අප්පච්චි වෙනුවෙන් මට බැයිද කැපකිරීම කරන්න? කන්නේ බොන්නේ නැතුව මුළු දිවා රාත්‍රිය ගත කරපු අම්මා අප්පච්චි වෙනුවෙන් ඇයි ඔයාට කැපකිරීම කරන්න බැරි? ඇතැම් විට මම යම් අවස්ථාවලදී රාත්‍රියේ වැඩ කරන්න වෙනකොට, මුළු රායම වැඩ කරන්න වෙනකොට, පාඩම් කරන්න බෑ කියලා කම්මැලි හිතෙනකොට මම මතක් කරගන්නේ අපේ තාත්තව, මගේ තාත්තව. ඇතැම් විට ඔහු මුළු රාත්‍රිය පුරාම වැඩ කරනවා. ඒ අපි කුඩා කාලේ ගොවිතැන් කරනකොට මේ අධ්‍යයනයේ වගේ යන්ත්‍ර සූත්‍ර තිබෙන්නේ නැහැ. පොඩිම යන්ත්‍ර වලින් තමයි වැඩ කරන්න පටන් ගත්තේ. එතකොට මුළු රායම ඒ කණ්ඩායමක් එකතු වෙලා තමයි රායේ වැඩ කරන්නේ. ඊට පස්සේ ඊළඟ දවසේ අනිත් කෙනාගේ වැඩ කරනවා. ඊට පස්සේ අනිත් කෙනාගේ. එතකොට මට වෙහෙස කර එනකොට, මට නිදිමත හදනකොට මම මතක් කරගන්නේ තාත්තව. සමහර විට ඔයාගේ තාත්තා ඔයාගේ ළඟ නැතුව ඇති, මේ රටෙත් නැතුව ඇති, පිට රටක ඇති, ඔබට සල්ලි ටික එනවා ඇති, ඔබ ඒවා භුක්ති විඳිනවා ඇති. සමහර විට ඔබේ තාත්තා කොළඹ ඉන්නවා හැකි, නුවර ඉන්නවා විය හැකි. ඇතැම් විට ගෙදරට එන්නේ මාසෙකට සැරයක් විය හැකි. නමුත් ඔබට සල්ලි ටික ආවට ඒ සල්ලි ටිකෙන් ඔබ අනවශ්‍ය දේවල් කරන දරුවෙක් බවට පත් වෙන්න එපා. ඒවට සාධාරණ ඉටු කරන දරුවෙක් බවට පත් වෙන්න. ඔබට වෙහෙස වෙන්න බැයි නම්, ඔබට නිදිවරන්න බැයි නම් මතක් කරගන්න අම්මා අප්පච්චි ඔයා වෙනුවෙන් කැපවිච්ච ප්‍රමාණය, කැප වුණ ප්‍රමාණය. ඒ නිසා ඔබ අද සිට හිතේ තියාගන්න මම අම්මා අප්පච්චි වෙනුවෙන් සාධාරණීකරණයක් ඉටු කරනවා, සාර්ථක දරුවෙක් බවට පත් වෙනවා, ජීවිතේ දිනන්නෙක් බවට පත් වෙනවා කියන අරමුණ සිත් තුළ තියාගෙන වැඩ ටික කරගෙන යන්න. ඔබේ අම්මයි අප්පච්චි ළඟ ඉඳගෙන ඔයාට ආශිර්වාද කරනවා. මේ මොහොතේ ඔබේ අම්මා අප්පච්චි ඔබ ළඟ නැති වුණත් මේ ලෝකේ කොහේ හරි ඉඳලා ඔබට ආශිර්වාද කරනවා. මගේ දුව පුතා කියලා සෙනෙහසෙන් ඔවුන් ආමන්ත්‍රණය කරනවා. කොහේ හිටියත් ඔබට සාර්ථකත්වයේ වුන් ඒ ආශිර්වාදය කොහේ හරි ඉඳලා දෙනවා. ඒ නිසා ඔබ උත්සාහ කරන්න අන් අයට විවිධ දේවල් කියන්න නෙමෙයි, අන් අයට චෝදනා කරන්න නෙමෙයි, අන් අයගේ දේවල් හොයන්න නෙමෙයි, අන් අයට බනින්න නෙමෙයි. ඔබ කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබ ජීවිතේ දිනන්නෙක් ලෙස ජීවිතේ ඉස්සරහට ගමන් කරන්න. ඒ ඔබ වෙනුවෙන් ඔබ ආදරණීය දරුවෙක් නිසා අම්මා අප්පච්චිට එය ඔප්පු කිරීම උදෙසා, සනාථ කිරීම උදෙසා මේ දක්වා වැරදීම් වෙලා ඇති ඔබ තුලින්. හැබැයි මේ කියන මොහොතේ සිට ඔබ මෙතන ඉස්සරහට නැවතත් ඔය කියන කාරණා ටික කරන්න යන්න එපා. ඔබට ටොක්ක්ක් එනගෙන හරි මතක් කරන්න අම්මයි අප්පච්චි මම මේ වයසට නිකන් ගෙනල්ලා තියෙන්නේ. අපමණ දුක් විඳලා. එහෙනම් අම්මයි අප්පච්චිගෙන් මම මොනවත් ඉල්ලන්නේ නැහැ. මම මගේ ගමන යනවා. මම ආරම්භ කරනවා මගේ රැකියාව කොතනින් හරි. මට ලැබෙන වැටුප කීයද මම එතනින් පටන් ගන්නවා. මං කන්නේ බොන්නේ නැතුව හරි මගේ ජීවිතය ඉස්සරහට අරන් යනවා. මම දවසක මෙන්න මේ තැනට එනවා, මේ ආර්ථික මට්ටමට එනවා, මගේම වාහනයක් ගන්නවා, මගේම නිසක් හදා ගන්නවා. අම්මයි අප්පච්චිට පෙන්නනවා. ඔවුන් දුන්න කිරිවලට, ඔවුන් කැපකිරීම කරපු ඒ වෙහෙස මහන්සියට සාධාරණ ඉදිකරතරුවෙක් ලෙස මම එය ඔවුන්ට පෙන්නනවා. ඉන අරමුණ හිතේ තියාගෙන වැඩ කරගෙන යන්න. එහෙම දරුවෙකුට කිසිම දවසක වරදින්නේ නැහැ.
එහෙම දරුවෝ ගාව දෙමාපියන්ගේ ආශිර්වාදය විතරක් නෙවෙයි මේ විශ්වයේ ආශිර්වාදය තියෙන ඔබ ගාව. ඒ නිසා මේ විශ්වයේ ආශිර්වාදය ලබන්නේ නම් ඔබ නතා කරන්න කිසිම කෙනෙකුට බෑ. ඔබ සාර්ථකත්වයට පත් වෙනවාමයි. ඔබ ජයග්‍රහණී පුච්චලෙක් බවට පත් වෙනවාමයි. ඔබ සතුටින් ඉන්න සුවයෙන් ඉන්න පුච්චලෙක් බවට පත් වෙනවාමයි. ඒ නිසා මේ විශ්වයේ ආශිර්වාදය සහිතව ලෝකයේ දිනන්නේ බවට පත් වෙන්නේ අම්මා අප්පච්චිගේ සෙනෙහසේ නාමයෙන් ඔබ සාර්ථකත්වයේ පහස විඳින ලෙස ජීවිතේ ජයග්‍රහණය කරන්න. එයට අවශ්‍ය කරන අපමණ වූ ශක්තිය මේ විශ්වයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.